නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ දින්නහම් භික්කවේ සම්මා පටිපත්තිං වන්නෝමි ගිහිස්සවා පබ්බජිතස්සවා ගිහිවා භික්කවේ පබ්බජිතෝවා සම්මා පටිපන්නෝ සම්මා පටිපත්තාදි කරණ හේතු ආරාධකෝ හෝති ඥායං ධම්මං කුසලං තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ කරගත්තා වූ ලක්වාසී ලෝකවාසී සදහැවර පින්නතුනි, ආරාධිත බෞතුන් අපට නිවන උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනාවක් කියන නිදහස් මාතෘකාව ලබා දී තිබෙනවා. ත්‍රිපිටකය පරිහරණය කිරීමේදී සෑම සඳහා තථාගතවරු වදාළ අනුගමනීය ප්‍රතිපදාව එකක් වශයෙන් දුටුවේ වුවද එහි විචිත්‍රත්වයක් විවිධත්වයක් තිබෙනවා. ඒ චරිතවලට ඒ ප්‍රදේශවලට ගැලපෙන ආකාරයෙන්. ඒ වගේම මෙහි පවතින කරුණක් තිබෙන බව, විශේෂ කරුණක් තිබෙන බව ධර්ම ශ්‍රවණය කරන අය තේරුම් ගන්න වෙනවා. බුදුවරයෙකුගේ එහෙම නැත්නම් යහපත් වෙනත් සත්පුරුෂයෙකුගේ ඇසුරක් නොලැබෙන සමාජය බහුතරයක් නීත මිත්‍යා දෘෂ්ටිය තුළ තමයි ජීවත් වෙන්නේ. බුදු සමය තුළට පැමිණියාම තමයි, නැත්නම් බුදු සමයෙන් පරිබාහිරව තියෙනවා සමහර විට මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියන එකට පැමිණෙන්නේ. මෙලෝ පරලෝ විපව විපාක විශ්වාසයක් තුළ සදාචාර සම්පන්න, සාමාන්‍යයෙන් රටේ පවතින නීතිය ගරු කරන, මානුෂික ධර්මයන් ගරු කරන චත්වයට පමණෙන්නේ. එපමණකින්ද බුදු සමය තුළ මිනිස් ජීවිතය පරිපූර්ණ කරන්නේ තථාගතයන් වහන්සේ තවත් සම්මාදිට්ඨියක් පෙන්නනවා. ආර්ය සම්මාදිට්ඨිය. මෙන්න මේ දසවස්තුක සම්මාදිට්ඨියේදී තමයි ගිහියාට එක ප්‍රතිපදාවක්, පැවිද්දාට එක ප්‍රතිපදාවක් වශයෙන් බාහිරෙන් දකින්න පුළුවන් වෙන්නේ. එයම පරමාර්ථ ප්‍රතිපදාව වශයෙන් සමාජයේ හිතන එක වැරදි. පරමාර්ථ ප්‍රතිපදාවේදී ගිහියාට පැවිද්දාට කියලා කරුණු දෙකක් නැහැ. ඒක තේරුම් ගන්න ඕන. මෙන්න මේ අරමුණ, මේ කාරණාව පැහැදිලි කිරීම සඳහා තථාගතයන් වහන්සේ දේශනා කර තිබෙනා වූ සූත්‍ර දේශනාවක් මම අංගුත්තර නිකායේ දුක නිපාතයෙන් තෝරා ගනු ලබනවා. සවැත් නුවරදී දේශනා කරපු දේශනාව වශයෙන් තමයි සඳහන් වෙන්නේ. මෙහි මා ගත්තේ සැබෑ ප්‍රතිපදාව, නමුත් ඊට ඉස්සර වෙලා වැරදි ප්‍රතිපදාවකුත් තිබෙනවා. මේක තුළ යම්කිසි විශේෂිත කරුණු පැහැදිලි කිරීමක් තිබෙන නිසාමයි මා මේ සූත්‍රය ගත්තේ. උන්වහන්සේ වදාරනවා, දින්නහම් භික්කවේ මිච්ඡාපටිපත්ති නවන්නෝමි. වැරදි ප්‍රතිපත්තිය මම වර්ණනා කරන්නේ නැහැ. වර්ධපත්ති දෙකක්. කාගේද කියලා පෙන්නන්නේ ගිහිස්සවා පබ්බජස්සවා. ගිහියාගේ හෝ පැවිද්දාගේ මිත්‍යා ප්‍රතිපත්තිය උන්වහන්සේ වර්ණනා කරන්නේ නැහැ කියලා කියනවා. ගිහිවා පබ්බජිතෝවා මිච්ඡාපටිපන්නෝ මිච්ඡාපටිපත්තාදි කරණ හේතු. එහෙම නැත්නම් ඒ වැරදි පැත්තට යන පාරේ අනුගමනය කිරීමෙන්, වරදවා පිළිපැදීමෙන් නාරාධකෝ හෝති ඥායං ධම්මං කුසලං කියන එකේ තේරුම විදර්ශනා සහිත මග ගන්නට බැරි වෙනවා කියන එක. අන්න ඒ තුළ ලස්සන රහසකුත් තිබෙනවා. විදර්ශනා මග ගන්නට ගිහි පැවිදි ભેදයක් නැති බව. දැන් ගිහිව හිටියත් පැවිදි හිටියත් වැරදි මග ගත්තොත් ඒකේ අදාළ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ගිහිව හිටියත් පැවිදි හිටියත් නිවැරදි විදර්ශන මාර්ග ගත්තොත් ප්‍රතිඵල ලැබෙනවා. ඕකත් මේ සූත්‍රය තුළ තිබෙන වටිනා ඉගැන්වීමක්. වන්දයක් තාමත් මේ සමාජයේ
මේ සඳහා පැවිද්දටම පත්විය යුතුයි කියලා කල්පනා කරන, මේ සඳහා වනාන්තරගත යුතුයි කියලා කල්පනා කරන, මේ සඳහා එදිනෙදා සමාජ යුතුකම් ඉටු කරමින් කරන්න බෑ කියලා තර්ක කරන, ඉදිරිපත් කරන අදහස් ඇති අය තාමත් ඉන්නවා මේ සමාජයේ. එතකොට මේකේ කියලා තිබෙන්නේ ගිහියා හෝ පැවිද්දා වේවා මිත්‍යා ප්‍රතිපත්තියෙන් මේ ගමනේ යන්න බෑ. එහෙනම් සම්මා ප්‍රතිපත්තියට ආපුවම ගිහියටත් පුළුවන් පැවිද්දටත් පුළුවන් කියලා මේ තියෙන්නේ. මේක තමයි තථාගතයන් වහන්සේ ධර්ම ප්‍රචාරයේදී ලෝකෙට ඉදිරිපත් කරපු අදහස. මම නැවත මතක් කරනවා ඒක. ගමින් ගමට යමින් ධර්ම ප්‍රචාරක කටයුතු වල යෙදුනේ, ධර්ම දූත සේවාවක යෙදුනේ ඥානවන්තයින් තෝරාගෙන පැවිදි කරලා වෙනම සංස්ථාවක් හදන්න නෙවෙයි. ඒක ධර්ම දූත මෙහෙයට කැමති කට්ටිය එකතු කරගත්තා සරල ජීවිතයට කැමති අයට, මවට පියාට, සහෝදර සහෝදරියන්ට දිනදා ජීවිතයේ ගෙවල් වලදීම තමන් සන්තකව පවතිනා වූ දුර්වලකමක් නිසා හටගන්නා වූ මේ දුක නැත්නම් දුර්දෙග යන්නා වූ සම්බන්ධතා බිඳ වැටීම් වළක්වාගෙන ඔවුනොවුන්ට ක්‍රියා පැනිසේ සාමයෙන් සමගින් ජීවත් වෙන ආකාරය කියලා දෙන්නයි බුදුර ලෝකෙට පහළ වෙන්නේ. බුදුර ජීවිතේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කොතනක හෝ. නමුත් ඔවුන්ගේ වැරදි ප්‍රතිපදාවක් හේතු කරගෙන ඔවුන් දුකටපත් වෙන බව උන්වහන්සේලා දකිනවා. ඒ වැරදි ප්‍රතිපදාව මත දුකටපත් වීම අතිශය පෞද්ගලික ක්‍රියාවලියක්. තමන් විසින්ම කරගන්නා. එබැවින් තමන් මේ හදා ගන්න ඕන. දැන් අපි මෙතන සම්මා ප්‍රතිපදාවට යන්නට පෙර මේ ගිහියාගේ හෝ පැවිද්දාගේ මිත්‍යා ප්‍රතිපදාව වර්ණනා කරන්නේ නැහැ කියප එක පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. මෙතනදී ඔබ දකින්න විදිහ බලන්න. ඔබ සාමාන්‍යයෙන් උපත ලබන්නේ බෞද්ධ මව්පියන්ගේ දරුවන් වශයෙන් පරපුරෙන් බෞද්ධ ලැබෙනවා. අනතුරුව පංචශීල ප්‍රතිපත්තියක් ඔස්සේ ගිහි බෞද්ධ ජීවිතයක් ගත කරන්න පෙළඹෙනවා. එතකොට විහාරස්ථානය සමග සම්බන්ධතා පවතිනවා, පොය සම්බන්ධතා පවතිනවා, දාන සම්බන්ධතා පවතිනවා, පින් පුණ්‍යක්‍රියා සම්බන්ධතා පවතිනවා. සාමාන්‍ය සමාජයේ ඊට එහාට පෘථග්ජන භාවයේ තුල ඉන්නව ඇරුණාම ඉන් එහා පැත්තට මේකේ පාරක් තියෙනවා කියලා හිතන්නේ නැහැ. මොකද මුලින් අනවබෝධයක් තන් වශයෙන් කටයුතු කරන නිසා කවුරු හරි කියලා දෙන දෙයක් ඇත්ත කියලා පිළිගන්නවා. එසා නිවන් දකින්න නම් පින් කරන්න ඕන කියන කාරණාව, නිවන් දකින්න නම් පාරමිතා සම්පූර්ණ කරන්න ඕන කියන කාරණාව, නිවන් දකින්න නම් අනාගත බුදුහාමුදුර වෙනකල් ඉන්න ඕන කියන මේවා පරම සත්‍ය වශයෙන් පිළිගන්නවා. පූර්වාදර්ශ වශයෙන්. සොයා බලන්නේ නැතුව. නමුත් මේ ඉගැන්වීමේ පවතින්නේ තථාගත ශාසනය තුල මනා ප්‍රතිපදාවෙන් හැසිරෙන්න පුළුවන් නම් ගිහියට හෝ පැවිද්දට දෙන්නටම උන්වහන්සේ වර්ණනා කරලා තිනවා මේ ප්‍රතිපදාව, සම්මා ප්‍රතිපදාව. දැන් ඔබට බැරි නම් ඒ බැරි වෙන්න හේතුව ඔබ මිත්‍යා ප්‍රතිපදාවක ඉන්න එක. මා දකිනවා මෙහෙම. පංචශීලයේ සිට අටශීලයේ දක්වා, දසශීලයේ දක්වා ගෘහස්තව ඉන්න පුළුවන් එනම පොඩ්ඩක් මාරු කරගෙන පොයි දවසක දවස්වලට. ඒ වගේම සාමනීර දසශීලයේ සිට උපසම්පදා සීලයේ දක්වා එකෙත් තව පොන්චි වෙනස්කම් තියෙනවා ඕන නම් දූතාංග එහෙම කියලා ඉන්න පුළුවන්. සිල්වත්කමක් තමයි පාපෙන් වෙන්වීමක්. ඒ නිසා ඒකට විපාක නැත්තේත් නැහැ. එතකොට පංචශීලයට වඩා දසශීලය, ඊට වඩා උපසම්පදා සීලය පුණ්‍යකාමී. පාපෙන් බැහැර පාවලකිනවා. ඒ නිසා හි අනාගතයත් වඩාත් මිනිසත්කමට ලැඹුරු වන අතර මරණින් මතු සුගතිගාමී වෙන්න තියෙන ඉඩකඩ වඩාත් වැඩි වෙනවා. හරි සිල් කියනවා නම් නෙමෙයි, සිල් රකින්නවා නම්. නමුත් මේ ඉන්නේ පුද්ගලයෙක් වශයෙන් ශික්ෂාපද සංවරයක නම්. ඒ කියන ප්‍රතිපදාව පාදමක් නැත්නම් අඩිතාලමක් පමණයි. අඩිතාලම කියන්නේ ගයක් නෙවෙයි. අත්‍යවාරම කියන්නේ ගයක් නෙවෙයි. ගයක් හදන්නට අවශ්‍ය පදනම පමණයි. පදනම මත ගේනක් ගොඩ නැගුවොත් තමයි ගේ ඉන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ යහපත් මිනිස්සෙක් වශයෙන් සමාජ පදනමක් පවතිනවා බෞද්ධ සමාජය තුළ. පස්පවින් වෙන්වි ජීවත් වෙන එක. නැත්නම් ශික්ෂාපද සංවරය තුළ ජීවත් වෙන එක. නමුත් මම දකිනවා මොනම බණක්වත් තේරුම් ගන්න නැතුව
ගිහි සමාජයටත් මේ ශික්ෂාපද පහෙන් වැළකීලා ඉන්න පුළුවන්. පැවිදි සමාජයටත් ශික්ෂාපද ටික පාඩම් කරගෙන වැළකීලා ඉන්න පුළුවන්. නමුත් ඔවුන් පුද්ගලයෝ වශයෙන් නම් ඉන්නේ. ඔවුන් කල්පනා කරනවා නම් ඔවුන් මව්කුසින් බිහි වූ තැන් පටන් මේ අනතුරම ඉන්න එක්කෙනෙක් වශයෙන් කියලා. ඔවුන් කල්පනා කරනවා නම් පව් රැස් වුණාම දුක ගෙනත් දෙනවා, පින් රැස් කරාම සැප ගෙනත් දෙනවා කියලා සීමාව තුළ මේ පව්පින් දෙකට අදාළ සැප දෙක තුල නම් දුක මේ පව්පින් දෙකට අදාළ සැප දුක කියන දෙක තුල නම් ඉන්නේ. එහෙනම් අපට බුදු සමයෙන් ඊට එහාට දේශනා කළ වදාළ ත්‍රිලක්ෂණයක්, චතුස්සත්‍යයක්, පටිච්චසම්පාදයක්, කර්මක්ෂය කිරීමේ කර්මයක්, අනිත්‍ය සංඥා වැඩිවීමක් මොකක්වත් ඕන නැහැ. අන්න මේ පංචශීල ප්‍රතිපත්තිය තුළ හෝ උපසපන් සීල ප්‍රතිපත්තිය තුළ හෝ අර කියන ප්‍රතිපදාවක් නැතුව ඉන්න පුළුවන්. සිල්වත්ව ඉන්නත් පුළුවන්, ඒව විපාකත් තිබෙනවා. නමුත් මේ අනිත් වචනේ නෑ නේද එතකොට? විදර්ශනා සහිත මාර්ගය පුරන්ට නොහැකි වෙයි. යමෙකුට විදර්ශනා සහිත මාර්ගය පුරන්ට බැරි නම් ඔහුගේ ප්‍රතිපදාව මිත්‍යා කියලා කියන්නේ. විදර්ශනා සහිත මාර්ගය පුරන්න මොකද කරන්න ඕන? ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව හැම දිනාටම අදාළ පොදු කරුණක් මුල් කොට ගත්තා වූ තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම තේරුම් අරගෙන ඒ තුල ඔබ තුල සිදුවෙමින් පවතින ප්‍රමාදය මේ වන විටත් සිදුවී පවතින ප්‍රමාදය, ඒ ප්‍රමාදය නිසා ඔබ මේ ලෝකේ දුක් විඳින හැටි, අනතුරු ඔබට මේ ප්‍රමාදය වළක්වා ගන්න පුළුවන් හැටි, පමාදෝ අමත පදං කියලා ගාතාවක් ත්‍රිපිටකේ නැති බව තේරුම් ගත්තාම, පමාදෝ නම් මච්චුනෝ පදං, අපමාදෝ අමත පදං වෙට යන්නට ඔබට මාර්ගය පෑදෙනවා. දැන් අපි හිතමුකෝ නීත මිත්‍යා දෘෂ්ටියෙන් ජීවත් වෙනවායි කියලා. සෝකායස්ස වේදෝ පරම්මරණ, මරණයෙන් පස්සේ පරලෝ යාම සිදු වෙනවා. දුක්ගතින් උප්පජ්ජති. අපි විශ්වාස කරමුකෝ පංචශීල අටශීල ප්‍රතිපත්ති ජීවත් වුණායි කියලා. සෝකායස්ස වේදෝ පරම්මරණ, මරණයටපත් වෙනවා. හැබැයි සුග්ගතින් උප්පජ්ජති. අපි හිතමුකෝ ඊට වඩා උසස් සීලයක ඉන්නවායි කියලා. ඒත් කායස්ස වේදෝ පරම්මරණ නැත්නම් කය බිඳී සිදුවන අපවත් වීමෙන් පසු සුගතිගාමී වෙනවා. වඩාත් සුඛ සහිත වෙන්න පුළුවන් වැඩිපුර. ඇයි ඒ? සිල් රැක්කේ නැද්ද? සිල් රැක්කා. සීලේ විපාක ඇත. ඒ සීලේ විපාක තමයි පරලෝ සුගතිගාමීත්වය මිනිසුන් අතර, දෙවියන් අතර. දෙවියෝ නම් මහේසාක්‍ය දෙවියන් බවට පත් වෙන්න, ගිහි ජීවිතේ නම් භවෝග සම්පත් හිමි අය බවට පත් වෙන්න, පැවිද්දේ නම් සිව්පස හිමි අය බවට පත් වෙන්න මේ ප්‍රතිපදාව උදව් වෙනවා. නමුත් සමාජයේ තේරුම් ගත යුතු මේ ප්‍රතිපදාව භවගාමී ප්‍රතිපදාවක්. ඒ කියන්නේ තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. තථාගතයන් වහන්සේ භව නිරෝධය පිණිස දේශනා කරපු ධර්මය මේ පෘථග්ජන මට්ටමින් රකින්න ශික්ෂාපද සංවරය තුල නැහැ. ඒ ඔබ තේරුම් ගත යුත්තේ ඔබව තේරුම් ගන්න ඇරුණාම කාටවත් අපහාස උපහාස කරන්න නොවන බවත් මතක තබා ගන්න. මොකද එහි පවට වඩා හොඳ සංවරයක් තිබෙන නිසා සහ විපාකයකුත් තිබෙන නිසා. ඒක යම්කිසි සම්මාදිට්ඨියකට පැමිණීමක්. නමුත් ඒක තුලත් මිත්‍යා ප්‍රතිපදාවක් තියෙනවානේ. මෙන්න මේ මිත්‍යා ප්‍රතිපදාව නිසා තමයි අපිට මේ ගෞතම සසල තුල ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදකින්තරෝ කාටවත්ම මගඵල කියන නුවණ පහළ වෙලා නැත්තේ. ඉහාත්ම වශයෙන් දුකින් අත මිදීමේ මාර්ගය පිළිබඳව දැන් විශ්වාසයක් තිබුණාට සීවස් 5ක් 6ක් 7ක් 8ක් තිස්සේ නැත්නම් අප මේ සමාජයට බිහි වුණ කාලයක් වань තුල ඒ බඳු විශ්වාසයක් ලැබුව අය හොයාගන්න තරම්වත් හිටියේ නැත්තේ. ඒ අර සම්මා පටිපදාවට අවශ්‍ය ධර්ම මාර්ගය වැසී තිබූ බැවින් තථාගතප්පේ දස ධම්ම විනයස්ස එහෙමනේ කතා කරන්නේ. ඒක ධර්ම විනය කියලා එකක් තියෙනවා. එය පටිච්චන්න වූ යුගයක ජීවත් වුණේ. ඒ පටිච්චන්න වීමේ ප්‍රතිඵලය තමයි ගිහියෝ පැවිදි සමාජයක් තුළ මගඵල නැති වෙන එක. නමුත් මගඵල නැතිව ශික්ෂාපද සංවරය තුළ
උසස් සීලයක් රකින්න පුළුවනි. ඒක තුළ භවගාමිත්වයේ සුගතිගාමීත්වය තිබුණට භව නිරෝධගාමීත්වය නැහැ, පොහුදුන් බව කැඩීමක් නැහැ. ඒක තුළ මිත්‍යා ප්‍රතිපදාවක් තියෙනවා සම්මායයි හිතුවට. එහෙම නැත්නම් මේ කතා කරන්නේ සතුන් මරණ එක කරකම් කරන එක මම වර්ණනා කරන්නේ නැහැ කියන එක නෙමෙයි මේ. පටිපදාවක් නෙමෙයි පෙන්වන්නේ. ප්‍රතිපදාවක්. ඒ කියන්නේ ගිහියාගේත් වැරදි ප්‍රතිපදාව පැවිද්දාගේත් වැරදි ප්‍රතිපදාව වර්ණනා කරන්නේ නැහැ. මොකද ඒකෙන් නිවන් ලැබෙන්නේ නැහැ. එහෙනම් මම නම් උපකල්පනය කරන්නේ අනාගත බුදුසසුනක් තුළ නිවන් ප්‍රාර්ථනා කරන අයට වර්තමානයේ මොන ප්‍රතිපදාව හිටියත් ඒක තුළ වුන් ඉන්නේ මිත්‍යා ප්‍රතිපදාවක් තුළයි. සම්මා ප්‍රතිපදාවටපත් වුණා නම් ඒක ඔය පස්සේ කරන්න තියෙන වැඩක් නෙවෙයිනේ. ඒක ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව ඒ වගේම ශික්ෂාපද සංවරයේ විවිධත්වයෙන් යුක්තව තම තමන් ඉන්න මට්ටමේ ඉඳමින් හැමෝම කරන්න ඕන ඒකායන ක්‍රියාමාර්ගයක්. අන්න මෙතනදී තමයි මේ අපි පැහැදිලි කරන සත්‍ය වඩාත් ඔප්පු වෙන්නේ. ජීවත් වීම සඳහා ගිහි පැවිදි සමාජයේ ප්‍රතිපදා දෙකක් තිබුණාට දුකින් අත මිදීම සඳහා නම් ප්‍රතිපදා දෙකක් නැති බව. අන්න තථාගතයන් වහන්සේ වර්ණනා කරලා තියෙන්නේ ඒකයි. සම්මා ප්‍රතිපදාවට පත්වීම තුළින් ගිහියාගේ හෝ පැවිද්දාගේ ඒක වර්ණනා කරනවා. මොකද ඒක විදර්ශනා පුරන්න පුළුවන් කියන එක. මිත්‍යා ප්‍රතිපදාව වර්ණනා කරන්නේ නැහැ කියනවා. ඒකේ ගිහියාට හෝ පැවිද්දාට විදර්ශනා මාර්ගයේ යන්න බෑ කියන එක. විදර්ශනා මාර්ගයේ යන්න නම් මොනවද දැනගන්න ඕන? අන්න අර ගිහි ප්‍රතිපදාව තුළ පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම කියන එක නොදැන පංචශීලයේ සිට දසශීලයේ දක්වා ශික්ෂාපද සංවරයේ උදේ අරගෙන හවස් වෙනකන් ඉන්න නැත්නම් දිගටම ඉන්නත් පුළුවන්. පැවිද්ද තුළ පුද්ගලයෙක් වශයෙන් පැවිදිවාටපත් වෙලා දසශීල සාමනීර සීලයේ පිහිටා අනතුරුව ශික්ෂාපද තියෙන සංවරයේ පිහිටා හරියටම ඒ ශික්ෂාපද දැනගත්තාම කායික වාචික සංවරයෙන් ඉන්න පුළුවන්. නමුත් මේ වළක්වන්නේ මේකේ වාරණයක් පවතින්නේ. මේක පවතින විරතියක්. හොඳ නැති නිසා කරන්නේ නැහැ. පව් සිද්ධ වෙන නිසා කරන්නේ නැහැ. දුක් විඳින්න සිදු වෙන නිසා කරන්නේ නැහැ කියන අර්ථයෙන් මම කරන්නේ නැහැ කියන අර්ථයෙන් ලබාගත්තා වූ වාරණයක් පාලනයක් තමයි තිබෙන්නේ. එතකොට ඒක ධම්මාධිපතෙයුම් නොවේ. ධර්මයේ දැනගත්ත නිසා පවු නොකරන බව කියලා වෙනම වචනයක් ත්‍රිපිටකේ පවතිනවා. මේක මේ ලෝකාපවාදයට බියේ පවුනිස් පව් කළොත් දුක් උපවිඳ සිදු වෙනවට බියේ වැළකීමක්. ඒක හරි කාලයක් තියෙනවා. බුද්ධෝත්පාදයක් නොවන කාලේ සදහම් මත නොවන කාලයකට. එහෙමත් නැත්නම් ධර්මයේ යටපත් වුණ කාලයකට. එහෙමත් නැත්නම් ධර්මයේ නොයැටෙන්නෙකුට ඒක හරි. නමුත් අපි මේ තෙර පරපුර කටපාඩමින් ගෙනවිද්දී ඊළඟ පරම්පරාවල් ග්‍රන්ථාරූඪකට ප්‍රවේශම් කොට වර්තමාන සමාජය සඳහා බිහි වී පවතින ඉදිරිපත් වී පවතින්නේ ත්‍රිපිටකයක් ධර්ම විනයක් හොයාගන්න. වඩාත් පාපයට නැඹුරු වීමෙන් දුකටපත් වෙන සමූහයා ලෝක සමූහයා තමන් අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නිසා දුකටපත් වෙන්නේ කියන එක කියලා දීලා ඒ ක්‍රියාමාර්ගයෙන් මිදෙන්න පුළුවන් නම් පාලකයන් විසින් සමෘද්ධිමත් සමාජයක් හදන්නට බාහිර වශයෙන් දරන උත්සාහයේ ප්‍රතිඵල වලට වඩා ඉහළ ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට පාලනය පහසු කරන්න පුළුවන් මිනිස්කම් වලින් පිරුණු සමාජයක් හදන්නටයි මේ ග්‍රන්ථ සමූහයේ උපදෙස් පවතින්නේ. ඒ හැම විටම මල දෙයක් වශයෙන් සලකන්න එපා. ඒ හැම විටම අනාගතයේ උදාවන දෙයක් වශයෙන් සලකන්න එපා. ඒ හැම විටම වර්තමානයේ ජීවත් වෙන අය සඳහා වර්තමානයේ ජීවත් වෙන අයගේ අනුගමනය කිරීම සඳහා තියෙන ප්‍රතිපදාවක් වශයෙන් පිළිගන්න තේරුම් ගන්න ඕන. දැන් මට මේ සම්මා ප්‍රතිපදාව විස්තර කිරීමේදී ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියන ભેදේ එන්නේ නැහැ. ඔබ හැමෝටම හරි. ඔබ සවන් දෙනවා නම් බලන්න හරිද කියලා. අන්න එතකොට ඔබට මේ කතා කරන
නිවැරදි පිළිපැදීම හේතුවෙන් විදර්ශනා සහිත මාර්ගය පුරන්ට පුළුවන් වෙනවයි කියන තැනට එනවා. විදර්ශනා මාර්ග පුරවන්න මොකද කරන්න ඕන? සාමාන්‍යයෙන් ඔබ දන්න ආකාරයට නම් සංස්කාරයන්ගේ අනිදුක් අනාත්මය තේරෙන්න ඕන. ඉතින් පන්සිල් සමාදන් වෙලා අටසිල් සමාදන් වෙලා ඒ ශික්ෂාපද රැකගෙන මල් පහන් පූජා කරමින් දවස ගත කරන්න බැරිද ඕක දැනගන්න නැතුව? ඒ වගේම පැවිද්දේ ඉඳිමින් ওই කාරණාව දැනගන්න නැතුව ශික්ෂාපද සංවරයෙන් ජීවත් වෙන්න බැරිද? පුළුවනි. බොහොම සිල්වත් කියලා කියාවේ. අනේක තමයි වත්මන් සමාජයට හුරු මේ ගිහි පැවිදි සමාජ දෙකොටසම දසවස්තුක සම්මාදිට්ඨිය තුළ හික්මීම පමණයි. නමුත් මතක තබා ගන්න බුදුන් වහන්සේ වදාරා වූ මේ මහා චත්තාරීසක සූත්‍රයේ පැහැදිලි කරපු අපි නැත්තම් පොතේම පවතිනවා දසවස්තුක සම්මාදිට්ඨිය තුළ තිබෙන්නේ සාසවා පුඤ්ඤභාගියා උපදිවේ පක්කා උපදි විපාක පිනට නැඹුරුණා වූ දුකින් නොමිදුණා වූ සැප හෝ දුක් හෝ උපේක්ෂා විපාක. අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා ලෝකෝත්තර මාර්ගාංග පිළින් ලැබෙන නිවීම හම්බ වෙන්නේ විදර්ශනාවෙන්. එනම් දසවස්තුක සම්මාදිට්ඨි ප්‍රතිපදාව තුළ විදර්ශනාවක් නැහැ. එබැවින් දසවස්තුක සම්මාදිට්ඨි ප්‍රතිපදාව තුළ මගඵල නැහැ. ආර්ය මාර්ගයට පැවණුනහම අරියා ආශ්‍රය වෙනවා, ආශ්‍රව නැති කරගන්න පුළුවන් වෙනවා, ලෝකෝත්තර මාර්ගාංග උදා වෙනවා. අන්න දැන් පංචශීලයේ පිහිටා හෝ අටශීලයේ පිහිටා හෝ සාමණේර සීලයේ පිහිටා හෝ උපසපන් සීලයේ පිහිටා හෝ ඕනෑම කෙනෙක් ආර්ය සම්මාදිට්ඨියට පැමිණෙන්න වෙනවා. මගඵල ලබන්න ඕන. මේ විදර්ශනා මාර්ගයේ ප්‍රතිඵල කියන්නේ මගඵල පිළිවින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිවීමනේ. අන්න ඒ තමයි මේ සම්මා ප්‍රතිපදාව වශයෙන් විග්‍රහ කරනු ලබන්නේ. ඔබටත් මේ ඉන්න ඕනෑම සමාජයක් තුළ ඉන්න පුළුවනි. මවක් පියෙක් වශයෙන්, ගුරුවරයෙක් වශයෙන්, ගොවියෙක් වශයෙන්, වෙළෙන්දෙක් වශයෙන්, පැවිදි ජීවිතය ගත කරන්නා වූ වෘත්තිකයෙක් හෝ වෘත්තිකයෙක් නොවන කෙනෙක් වශයෙන්. මා හිතන්නේ පැවිදි ජීවිතයේ එදා වෘත්තිකයෙක් නොවුනේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහාම වෙන්වුණ ජීවිතයක් තිබෙන බැවින්. නමුත් අනතුරුව නිවන් මඟ අනුගමනය කිරීමේ ප්‍රතිපදාවක් නැතුව ගත කරන ජීවිතය තුළ කවි ලියන්න, පොත්පත් ලියන්න, සංඝපරපුර සාහිත්‍ය ග්‍රන්ථ රචනා කරන්න බොහොම කල් මහන්සි වෙලා තිබෙනවා. අනතුරුව උන්ගෙන් සමාජයට වෙහෙවරක් ගන්නට උන් වෘත්තිකයන් බවටත් පත් වෙන නූතන දේශපාලනය තුළ බහුතරයක්. නමුත් ගිහි සමාජයට වෘත්තිකයන් වශයෙන් මේ මග යන්න පුළුවන් නම් පැවිදි සමාජයටත් වෘත්තිකත්වයේ බාධාවක් වෙන්න බෑ. නමුත් ඒක අමතර වැඩක් හැබැයි. දේශකින් වහන්සේ කෙනෙක් වෙන්න ධර්මදූත කාර්යය දෙන්න බාධාවක් වෙනවා. එතකොට වුණුත් අර ලෞකික කාර්යයේ කොටස්කරුවන් බවට පත් වෙනවානේ. ඒ කැමති නම් කලාට කමක් නැහැ. නමුත් සද්ධර්මයේ තේරුම් නොගන වෘත්තිකෙක් වෙන එක නෙවෙයි වෙන්න ඕන. සද්ධර්මයේ තේරුම් ගත්තම වෘත්තිකත්වය බලපාන්නේ නැහැ. මන්දයත් මුහුණ දෙන්න ඕන මොන කාරණේට කියන එක මේ ත්‍රිපිටකයේ සඳහන් වෙලා තිබෙනවා. ඒකට ස්ත්‍රී පුරුෂ භාවය, ගිහි පැවිදි භාවය, උදේ හවස මේ මොකුත් බලපාන්නේ නැහැ. කර්තව්‍ය කුමක් වුණත් ඒ කර්තව්‍යයන්හිදී තමයි මේ උන්වහන්සේ වදාළා වූ සම්මා ප්‍රතිපදාව ක්‍රියාත්මක වෙන්නේ. එය තථාගතවරු හෙළි කරන්නා වූ විරාග ධර්මයේ ආශ්‍රයෙන්. නැත්නම් ලෝකෝත්තර ධර්මයේ ආශ්‍රයෙන්. නැත්නම් මේ සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ හෝ කන්දක වර්ගයේ පවතිනා වූ දහම් කරුණු ආශ්‍රයෙන් තේරුම් ගන්න ඕන. සලායතන වර්ගය කියලා කියන්නේ ඔබට ඇහ කන නාසය දිවකය කියලා හයක් තියෙනවා. හය ඔස්සේ ඔබ තේරුම් ගන්න කියන එක. කන්දක වර්ගය කියලා කියන්නේ සවන් දෙන ඔබට රූප වේදනා සංඥා සංකාර කියලා පහක් පහළ වෙනවා. ඒක තුළ තේරුම් ගන්න කියන එක. මං හිතනවා මේක තමයි බෙදා දැක්වීම. පුද්ගලයා ඇස කන නාසය දිවකය කියලා දොරවල් 6කට බෙදා දක්වන එක එක්තරා විභජ්‍යවාදයක්. පුද්ගලයා ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව ස්කන්ධ පහක් තුළට බෙදා දැක්වීමත් එක්තරා විභජ්‍යවාදයක්. බෙදා දැක්වීමක්. මතක තබා ගන්න. තථාගතයන් වහන්සේ විභජ්‍යවාදී කියන එක බැලුවම හරි. පුද්ගලවාදී නෙවෙයි. පුද්ගලයා බෙදනවා. අන්න මේ බෙදීම ඔබ තේරුම් ගන්න. ගැඹුරට තේරුම් ගන්න. නිකම් පිටපැත්තෙන් උත්තර ලියන්න පෙළුම් ගන්න නෙවෙයි.
පිටපැත්තෙන් නම් ඉතින් අපට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියලා බෙදන්න පුළුවන්. ඊට පස්සේ අපි හැමෝටම ඇස කන නාසය දිවකය දොරවල් 6 තියෙන කියලා බෙදන්න පුළුවන්. නමුත් මේ දොරවල් 6කට බෙදන්නේ ඇයි? දොරවල් 6න් තමයි ලෝකෙත් එක්කලා සම්බන්ධතා පවත්වන්නේ. අනේ දොරවල් 6න් කරන දේ තුල තමයි මේ මිනිසා දුකටපත් වන්නේ සහ දුකින් මිදෙන්නේ. මිනිසා ප්‍රමාද විහාරී වන්නේ සහ අප්‍රමාද විහාරී වන්නේ. දොරකින් කෙරෙන වැඩේ. දොර කියන්නේ ගෙදර දොර නෙමෙයි මෙතන. පංචද්වාරය හෝ දොරවල් 6. දොරවල් 6න් කෙරෙන වැඩේ තුල තථාගතවරු පමාද විහරණය පෙන්නනවා. එහෙම නැත්නම් දොරක් තුල සිදුවෙනා වූ ක්‍රියාකලාපයේ පංචස්කන්ධ විග්‍රහයකට අරගෙන ඒක තුල පමාද විහරණය පෙන්නනවා. අන්නේ සලආයතන වල පමාද විහරණය හෝ ස්කන්ධ පංචකේ පමාද විහරණය කියන එක මිච්ඡා ප්‍රතිපදා. තවත් පියවරකට මම ඉස්සරහට ආවේ. ඒ මිත්‍යා ප්‍රතිපදාවේ ඉන්න බව උන්වත් දන්නේ නැහැ. එතකොට ඒකේ අර විදර්ශනා මාර්ගයේ පූර්ණේ වෙන්නේ නැහැ. ඒකේ කර්ම රැස් වෙනවා, භවගාමී වෙනවා. ඒ වගේම අඩු වැඩි වශයෙන් ලෝභ දේශ මොහයන් වැඩෙනවා. නැත්නම් පුණ්‍ය ධර්මයන් වැඩෙනවා. දෙපැත්තෙන්ම භවගාමී වෙනවා වරුණාම ප්‍රතිපදාවක් නැහැ. ප්‍රතිපදාව කියන එකේ තේරුම ප්‍රතිපත්තිය කියන එක. සාමාන්‍යයෙන් ප්‍රතිපදා කියන වචනේ ගත්තාම මොව දකින්නේ එය දුකින් අත මිදීම සඳහා අනුගමනය කළ යුතු කියන එක තමයි ප්‍රතිපදා කියලා කියන්නේ. මේ පෙන්වන වචනෙන් ගත්තාම එහෙමයි පෙන්වන්නේ ඈ. එතකොට එහෙමනම් අපි හැමෝම සම්මා ප්‍රතිපදාවකට එන්න වෙනවා. ඔය අපේ ධර්ම දේශනා තුළ අපි කියන්නේ අපට අයිති කියන එක නෙමෙයි මේ ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා කියවා බැලීම තුළ අපි පැහැදිලි කරනවා ධර්ම දේශනා තුළ තේරුම් ගන්න අය සඳහා සමස්තයටම අපි සම්මා ප්‍රතිපදාවක් විස්තර කරලා දෙනවා. ඒ ඔබ පිළිබඳව ඔබ ගැඹුරින් දැක ගැනීමක්. මා ඇතැම්මිට පැහැදිලි කරනු ලබනවා තමන්ගේ කෙස්රොදේ නැත්නම් මුහුණේ කනේ සාරිකටුවේ ටයි එකේ තියෙන අඩුපාඩු බලලා හොයාගන්න බෑ. කැඩපතක් තුළට ගියාම කැඩපත වලින් මේ සියලු අඩුපාඩු පේනවා. කැඩපත කියන්නේ අපිම පෙන්නන දෙයක්. අන්න වගේ මේ දේශනාව සලායතන දේශනාව පංචස්කන්ධ දේශනාව ඔබව ඇත්තටම පෙන්වන්නා වූ කැඩපතක් බවට පත් කරගෙන ඔබේ අඩුපාඩුව හදාගන්න. ඔබේ අඩුපාඩුව ස්ත්‍රී හෝ පුරුෂ වේවා ගිහි හෝ පැවිදි වේවා පංචස්කන්ධයේ ආත්මයයි. අඩුපාඩුව පේන්න ඕනවා. අන්න දැන් හදාගන්න පුළුවන් තථාගත දේශනාව නැත්නම් සූත්‍ර දේශනාවක් නැමැති කැඩපතට එබී බැලීමෙන්. එතකොට කොහොමද අපි මේ සමස්තයක් වශයෙන් සම්මා ප්‍රතිපදාව විස්තර කරන්නේ? ස්ත්‍රී පුරුෂ හැම දිනාටම ගිහි පුරුෂ හැම දිනාටම ඇස කන නාසය දිවකය කියලා කතා කරන්නා වූ දොරවල් 6ක් තියෙන්නේ. දොරවල් 6න් හැමෝම ලෝකෙත් එක්කලා සම්බන්ධ පවත්වන්නේ ඇසෙන් රූපේමයි, කනෙන් ශබ්දේමයි, නාසයෙන් ගන්ධේමයි. මුතක තබා ගන්න. වෙනත් ආකාරයෙන් අරමුණු ගන්නයි මේ දොරවල් 6න් අපි දකින්නේ නැහැ. එතකොට මේ සැප දුක විඳින්නේ අපි කියලා කතා කළාට තථාගතයන් වහන්සේ වදාරන්නේ පස් දොරට සිත පිහිටනවා, සිත අරමුණු රසය විඳිනවා. අන්න එතකොට එතෙන්දී අපට මම විඳිනවා කියන එක වෙනුවට ඒ මොහොතේ උපන් සිත විසින් විඳිනවා කියන එක ගන්න වෙනවා. ඒ විඳිනවා කියන එකට ඊට පස්සේ අපට සැප වශයෙන් නිදී, දුක් වශයෙන් නිදී, උපේක්ෂා වශයෙන් නිදී කියලා ගන්න වෙනවා. එහෙමත් නැත්නම් ඒක තවදුරටත් එහාට ගැනීමේදී ඇස කන නාසය දිවකය කියන 6කින් බෙදලා 6 ආකාරයෙන් ගත්තත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා අනතුරු අරමුණු වශයෙන් ගැනීමේදී රූප ආරම්මන, සද්ද ආරම්මන, ගන්ධ ආරම්මන, රස ආරම්මන, පොට්ටබ්බ ආරම්මන, ධම්ම ආරම්මන. මේ ආරම්මණය විඳිනවට වේදනාව කියනවා. ආරම්මණයට රූප කියනවා. හඳුනනවට සංඥාව කියනවා. තම තමන්ට අදාළ පෞද්ගලික මට්ටමේ ඇලීම් ගැටීම් වලට සංකාරය කියනවා. ඇස තුළ, කන තුළ, නාසය තුළ අරමුණු රසයක් විඳීමේදී සිදුවන මේ ක්‍රියාකාරීත්වය ඒ මොහොතේ වෙනස් කරන්නට යන්නේ නැතුව, හරි වැරදි කියන්නට යන්නේ නැතුව, සිදුවන ආකාරය
හඳුනා ගැනීමට විඥාන කියනවා. ඔන්න දැන් අර පංචශීලයේ තුල සිටමින්, අටශීලයේ තුල සිටමින්, සාමණේර සීලයේ තුල සිටමින්, උපසම්පදා සීලයේ තුල සිටමින්ම අපට අප තුළ ක්‍රියාත්මක වෙන්නා වූ ෂණික ක්‍රියාකාරීත්වයක් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව ලෝකයේ සමග සම්බන්ධතා පැවැත්වීමේදී ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලෝකේ හඳුනා ගන්නට ස්කන්ධ පහක් පහළ වෙනවා කියලා තේරෙනවා. මේ පෙළ දහම ඔබට. දැන් මේ ස්කන්ධ පහක් පහළ වුණාට ඒක ආපහු මේ අනන්‍ය වෙන්නේ තම තමන්ට. ඒක සමාන නැහැ. අන්න එතනින් තමයි පෞද්ගලිකත්වය මෙතෙන්ට එකතු වෙන්නේ. ඉර දෙස බලා සිටියත්, සඳ දෙස බලා සිටියත්, සර්පයෙක් දෙස බලා සිටියත්, තවත් ගීතයකට සවන් දුන්නත් ඒක නිකුත් වෙන විට එක දෙයක්. ඉර එළිය, සඳ එළිය, ගීත රසය. නමුත් සවන් දෙන විට, බාර ගන්නා විට, විඳින විට ඒක නානත්ත් වෙනවා. විවිධාර්ථයෙන් ගනු ලබනවා. අන්න එතන ඔබ තේරුම් ගන්න ඕන ලෝකේ උදව්වෙන් ලෝකේ තියෙන දෙයක් විඳිනවා වෙනුවට ඔබ ඔබට කැමති පරිදි සිතේ හදාගෙන විඳින තැනකට පත් වෙලා ඉන්න බව ඔබට මේ පංචශීලයේ තුල, දස සීලයේ තුල, උපසම්පදා සීලයේ තුල උගන්වන්නේ නැහැ. පුද්ගලයෙක් වශයෙන් පවපින් දෙකක් තුල සංවර වෙලා සුගතිගාමී වෙන්න උගන්වන වරුණාම මේ හදාගත්ත එකක් විඳින බව. ඒක තුළ මම ඉන්න බව ගන්නන්නේ නැහැ. අතන පංචශීලයේ රකින්නේ මම. අතන දසශීලයේ රකින්නේ මම. උපසම්පදා සීලය රකින්නේ මම. උදේ පන්සලට ගිය කෙනාම රැ වෙනකල් ඉන්න නිසා තමයි ශික්ෂාපදයක් රකින්න පුළුවන් වෙන්නේ. බාහිරින් වශයෙන් ගාල පුද්ගලයා ඉන්නවනේ ඒ සුදු ඇඳුම් ඇඳගෙන ගිය කෙනාම. ඒ නිසා ඒක උදේ ගත්ත සීලය හවස් දක්වා රැකෙන්නේ පුද්ගලයෙක් වශයෙන්. නමුත් පුද්ගලයා ස්කන්ධ පහෙන් පහට මිය යන විට ශික්ෂා පදවලට ස්කන්ධ පහ පාලනය කරන්න බැරුව යනවා. සිල් රකිද්දිම ස්කන්ධ පංචකයේ ආත්මය තුල ඒකට එන කාරණා තම තමන්ට කැමති පරිදි මගේය, මම මගේය, මගේ ආත්මකට ගැනීම සිද්ධ වෙනවා. පව තුලත් ඒක සිදු වෙනවා, පින තුලත් ඒක සිදු වෙනවා. එහෙම නැත්නම් ගිහි ප්‍රතිපදාව තුලත් සිදු වෙනවා, පැවිදි ප්‍රතිපදාව තුලත් සිදු වෙනවා. අන්න මඤ්ඤමානෝකෝ බික්කෝ බද්දෝ මාරස්ස වලක්වන්නට පංචශීලයේ සිට උපසපන් සීලයටම බෑ. ඒකයි මිච්ඡා ප්‍රතිපදාවක් කියලා කියන්නේ ඒක. ප්‍රතිපදාවක් නෙමෙයි පෙන්වන්නේ. අර අරක්කු පෙරණ එක නෙමෙයි මේ යම්කිසි සිල්වත් ප්‍රතිපදාවක් ඔබ ළඟ තිබෙන්නේ. නමුත් ඒකේ මිත්‍යා එකක් තියෙනවා. අර බද්දෝ මාරස්ස පදේ වලක්වන්න බෑ. එනවා. අනේයි තේරුම් ගන්න ඕන. ශික්ෂාපද සංවරයක් තුළ හිටියට මේ සසරට බැඳෙන එක, භව ගාමී වෙන එක වළක්වන්න බෑ. සමහර විට පවෙන් භව ගාමී නොවෙනවා වෙන්න පුළුවනි. නමුත් පිනෙන් භව ගාමී වෙනවා. නැත්නම් තව එහාට ගියොත් ධර්මයේ තේරුම් නොගෙන ධානයෙන් භව ගාමී වෙනවා. ඒ තුලේ මිත්‍යා ප්‍රතිපදාවක් පවතින බැවින්. දැන් එහෙමනම් මඤ්ඤමානෝ වෙනකොට අමඤ්ඤමානෝ, ප්‍රමාද විහරණය වෙනකොට අප්‍රමාද විහරණය, ඒ මොහොතේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා තේරුම් ගැනීමම සම්මා ප්‍රතිපදාව නොවේද? මොකද මේක පැහැදිලි කරලා තියෙනවානේ මේ නිවැරදි පිළිපැදීම හේතුවෙන් විදර්ශනා සහිත මාර්ගය පුරන්ට හැකි වෙනවා. විදර්ශනා සහිත මාර්ගයේ මොනවද පවතින්නේ? කර්ම රැස්වීම පවතින්නේ නැහැ, කර්මක්ෂයම පවතිනවා. ඒ වගේම මගඵල අහිමිව සිද්ධ වෙන්නේ නැහැ, මගඵල පිළිවෙලින් නිවීම සාක්ෂාත් වෙනවා. විදර්ශනා කියන වචනේත් එක්කලා සම්බන්ධ වෙන්නේ කුමක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන. මොනවද බලන්න ඕන? සියලුම සංස්කාර ධර්මයන්. අනර අපි කතා කරපු පංචශීල ප්‍රතිපත්තිය සිට උපසපන් සීල ප්‍රතිපත්තිය දක්වාම පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්මේ නැතුව සිල් රකින්න පුළුවන්. නමුත් දැන් බලන්න අන්න අර සීල සූත්‍රය අරගෙන එහි ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව පැහැදිලි කරනවා සීලතා කෝපනායස්මා සාරිපුත්ත. යමෙක් ඔය කියන මොනව ශික්ෂාපදේ සංවරත්කමක් නැහැ.
ඔහුට පුළුවන් නම් ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ. අන්නේ මෙම පංච උපාදානස්කන්ධේ අනිත් දුක්ඛ අනාත්මය කියන එක එතන ස්ත්‍රීත්වයට තහනම් කරලා නැහැ. පුරුෂත්වයට තහනම් කරලා නැහැ. පැවිද්දට පමණයි කියලා නැහැ. යමෙකුට බලන්න පුළුවන් නම්. අන්න දැන් ඔබ එන්න සම්මා පටිපදාවේදී මේ ස්ත්‍රීත්වයේ පුරුෂත්වයේ ඇඳුම මෙව මොකක්වත් වැදගත් වෙන්නේ නැහැ. එය කර්ම රැස්සන මාර්ගය වෙනුවට කර්මක්ෂය වී මාර්ගය විය යුතුයි. ඒ උපාදානය වෙන මාර්ගය වෙනුවට උපාදානයෙන් මිදෙන මාර්ගය විය යුතුයි නේද? සම්මා පටිපදාව. ඒක මේ සමාජයට විවෘත නොවීම නේද? අපට පෘථග්ජන භාවය තුළ මේ බෞද්ධකම ගෙනියන්න සිදු වුණේ. ඒ නිසාම නේද ශික්ෂාපදවලින් හෝ නීතියෙන් කොතරම් පාලනය කරන්න හැදුවත් එන්නට මිනිසාට තම තමන් පාලනය කරගත නොහැකි කාම අපරාධ ඇති මුල් කොට ඇති අනිකුත් අපරාධ ඉහළ යන සිරදඬුවම් විඳින සංඛ්‍යාව වැඩි වෙන, එල්ලුම් ගසට නිවෙන සංඛ්‍යාව වැඩි වෙන, අපරාධ ලේඛනයේ ඉහළ යන එකක් බවට පත් වෙන්නේ. එතකොට ඒ යහපත් සමාජයක් කියලා කියන්න පුළුවන් නේද අපිට? බැලු බැලමට ගෝණින් බැලුවම මහල් නිවාස වගේ පූජනීය ස්ථාන ගොඩ ගැහිලා තියෙනවා ගමක් පාසා. ගොඩනැගිලි පැත්තෙන් බැලුවොත් එහෙම කවදාවත් නැති තරම් මේ තාක්ෂණයත් එක්කලා බුදු සාසනය දියුණුවයි. දෙමහල්, තුන්මහල්, සත්මහල් ආදී කොට ඇති. නමුත් රජයේ සංඛ්‍යා ලේඛන අරන් බැලුවම හතලිස්සටේ 60 දක්වා කාලය තුළ යම් ආකාරයක බුද්ධ ජයන්තිය මුල් කොටගෙන අපරාධ පාලනයක් සහ අවමීමක් තිබුණ බව ශ්‍රේෂ්ඨ සංඛ්‍යා ලේඛන තිබෙන අතර 60 සිට අද දක්වා එන ගමනේදී තවත් මොනවදෝ මන්දා සම්බුද්ධත්ව ජයන්ති වගේක් එහෙම සැමරුව ප්‍රචාරක ව්‍යාපාර වශයෙන් නමුත් අපරාධ සංඛ්‍යා ලේඛනේ පහළ යන බවක් පේන්නේ නැහැ. මේකට ඉතින් තවදුරටත් එදා නොතිබුණ ජාත්‍යන්තර වෙළඳාමක් තුළින් එන්නා වූ මත්පැන්, ගංජා, එහෙම නැත්නම් හෙරොයින් රටට හොදක් කරන එකක් නෙවෙයි, මිනිස්සුන්ව හොදක් කරන එකක් නෙවෙයිනේ. තවදුරටත් මිනිසාගේ මානසිකත්වයේ පහළට වැටෙන තැනටපත් වෙලා තිබෙනවා. දැන් එතකොට හොරු බලවත් වෙනකොට රජ්ජුරුව දුර්වල වෙනවා වගේ දුෂ්චරිතය බලවත් වෙනකොට සුචරිතය දුර්වල වෙනවා. මේකට එරෙහිව අපට සටන් කරන්න බෑ. ඒ සටනක් නැත්නම් නීත්‍යානුකූලව ඒගොල්ලෝ කරાવી. පාලකයෝ. අපට පවතිනවා සමාජය දුකින් මුදවා ගැනීම සඳහා තථාගතයන් වහන්සේ වදාළ දැහැමි සටන. පුද්ගලයෙකුට එරෙහි නොකරන, පුද්ගලයෙකුගේ සිත් රිදීමක් ඝාතනයක් නොකරනු ලබන, නමුත් තමන්ගේ සිත්හි පවතිනා වූ ක්ලේශ ධර්මයන්ට එරෙහිව සටනක් කරන්නට. එය චිත්තස්ස දමතෝ සාදෝ චිත්තං දන්තං සුඛාවහං. එසිට දමනය කරගත්තොත් ඒක යහපත් එයින් සැපගෙන දෙනවා. අන්නේ සැපතට යාම සඳහා අපට ජීවිතය තුළ අනුගමනීය ප්‍රතිපදාවක්. ජීවිතයට එක්වරක් වශයෙන් නොව සෑම විටම වර්තමාන මොහොතේදී තම තමන් කරන කර්තව්‍යත් සමග ප්‍රමාදයට හසු නොවී නිම කරන්න පුළුවන් සම්මා ප්‍රතිපදාවකට එන්න පුළුවන් වෙනවා ධර්ම ශ්‍රවණයකට තේරුම් ගත්ත අයට. එවිට ඔබ ජීවත් වෙන්නේ කොහෙද? පුටුවක් උඩද, ඇඳක් උඩද, බස් රථයේද, කාර්යාලයේද? ඒ පිටට පේන දේ. ඔබ ජීවත් වෙන්නේ පස් දොරෙන් උපදින්නා වූ අරමුණක් තුළ. පස් දොරෙන් උපදින්නා වූ අරමුණක් හෝ මනෝද්වාරයෙන් උපදින්නා වූ අරමුණක් තුළ. ඒ අරමුණ නම් කරනු ලබන්නේ ඇස කන නාසය දිවකය මුල් කොටගත් වෙනසක් තිබුණා වුණත් රූප වේදනා සංඥා සංකාර පහ කියලා. ඔන්න දැන් ඔබ ස්කන්ධ ලෝකයකට ආවා. දැන් මේ ස්කන්ධ ලෝකේ තේරුම් ගත්තට ස්කන්ධ ලෝකෙට එන්න පෙරත් ඕක තමයි කළේ. නමුත් ස්කන්ධ ලෝකෙට එන දේවල් ඔබ එතෙන්නේ ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින්. ඇලෙමින් මුලා වෙමින් ගැටෙමින් මුලා වෙමින් අනාගත විපාක දෙන්න පුළුවන් සතරක් හදන විදිහට. කර්ම රැස් වෙන මාර්ගයක් විදිහට. බද්දෝ මාරස්ස මාර්ගයේ විදිහට බහු වෙලා හිටියා. අන්න දැන් මෙතෙන්ට අපි අර
කතා කරන ගාථාව ගන්නවා. සත්වයකට මේ සංසාරය තුළ ජාති මරණ ගෙනත් දෙනවා නම් දෙවියන් අතර හෝ බ්‍රහ්මයින් අතර හෝ අපාය හෝ මිනිසුන් අතර ඒකට හේතුව උපාදානයේ බයං දිස්වා. ජාති මරණ දුක් ගෙනත් දෙන්න උපාදානයේ බියක් වශයෙන් දකින්න. දැක්කනම් ඔහුට පෞද පින්ද ධානද කියලා නෑ. ආරි සත්‍ය තුල උගන්වන්නේ උපාදානයේ වරදක් උපාදානයේ පාපයක් කියලා. දැන් උපාදානස්සකෝ හං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි උපත්පනු ලබන්නේ උපාදාන සහිත වූවන්ට උපාදාන රහිත වෙනවා නම් උත්පත්ති පනවන්නේ නැහැ. දැන් උපාදාන සහිත බව ඔබ විසින් කරගත්ත වරදක් බවත් මේ මොහොතේ පටන් උපාදාන රහිත වීම සඳහා කටයුතු කිරීම සම්මා පටිපදාව බවත් ඔබට තේරෙනවද? අන්නේ උපාදාන සහිත වීමට ස්ත්‍රී පුරුෂ කී පැවිදි ભેදයක් නැහැ. ඇසෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කයෙන්ද කියලා ભેදයක් නැහැ. දැන් උපාදාන සහිත වීම ප්‍රමාදයේ බවත් උපාදාන රහිත වීම අප්‍රමාදයේ බවත්. අන තථාගතයන් වහන්සේගේ සසුන තුළ තථාගත ශ්‍රාවකයෙක් සඳහා තථාගතයන් වහන්සේ ඉදිරිපත් කළ සම්මා පටිපදාව එය බවත් තේරුම් ගැනීමට තරම් ඔබගේ සදහම් පිළිබඳ අවබෝධය පුළුල් වෙන්න ඕන, ගැඹුරු වෙන්න ඕන. එවිට මේ මොහොත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ මොහොත ක්‍රියාත්මක වෙන්නේ පස්දරට හමු වෙන දෙයක් ආශ්‍රයෙන්. මේ මොහොත ක්‍රියාත්මක වෙන්නේ මනෝද්වාරයෙන් එන ක්‍රියාමාර්ගයක් ආශ්‍රයෙන්. මෙන්න මෙතනදී බාහිර දෙයට අමතරව තවත් කාරණයක් බලපානවා. හැමෝටම බලපාන්නා වූ ප්‍රසාදයේ ගෝචර රූපයේ ආලෝකයේ කියන කාරණාවට අමතරව තම තමන් විසින් චිත්තාභ්‍යන්තර ගත කරගෙන ලද්දා වූ මතයක් දෘෂ්ටියක් එළියට පැමිණීම සිද්ධ වෙනවා. අන්නේ මතයේ දෘෂ්ටිය ඔබව හසුරන බව, ඒ මතයට දෘෂ්ටියට අනුව ඔබ ලෝකේ වර්ග කරන බව, ඒ මතයට දෘෂ්ටියට අනුව ලෝකයේ සමග ඔබ ඇලීම් ගැටීම් ඇති කරගන්න බව, ඒක ලෝකේ නැති බව, ඒක තමන් විසින් හදාගත්ත වරදක් බව, එය තමන් අතින් සිදු වුණා වූ මින් පෙර සිදු වුණා වූ ප්‍රමාදයක ප්‍රතිඵලය බව ඔබට තේරුම් ගන්න පුළුවන් නම් දැන් එහෙමනම් උණ ප්‍රමාදයෙන් අත මිදෙන්න ඕන, නැවතත් ප්‍රමාද නොවී ඉන්නට ඕන. එතකොට අපි ඒකට කියනවා උපන් අකුසල් දුරු කිරීමට ගන්නා වෑයම, නූපන් අකුසල් නූපදීමට ගන්නා වෑයම, උපන් කුසල් ඉපදීමට ගන්නා වෑයම, උපන් කුසල් වැඩි දියුණු කිරීමට ගන්නා වෑයම හේවත් ආර්ය මාර්ගයේ සම්මා වායාමය කියලා. ඒක තියෙනවා ව්‍යායාමයක්. දෑතින් කරන ව්‍යායාමයක් නෙමෙයි එතන වායාම කියන්නේ උත්සාහය කියන එක, වීරිය කියන කාරණාව. අන්න මේ වීරිය නැති සමාජයක් තමයි පෘථග්ජන කියලා කියන්නේ. ඔවුන්ට කිසි විටක සසර දුකින් මිදීම සඳහා වීරියක් ඇත්තේ නැහැ. ඔවුන් සසරේ සැප හොයන අය. විරියන දුක්ඛං අච්ඡේදී පදේ තථාගතයන් වදා දුකින් මිදෙන්න නම් වීරිය කරන්න වෙනවා. අන්න මේ මොහොතේ කළ යුතු වීරිය, මේ මොහොතේ ගත යුතු ක්‍රියාමාර්ගය තේරුම් ගත්තම අන්න ඒක තමයි සම්මා පටිපදාව කියලා කියන්නේ. එතකොට එහි මොකද වෙන්න ඕන? උපන්න කුසල් දුරු වෙන්නත් ඕන, නොපන්න කුසල් නූපදින්නත්. උපන්න කුසල් කියන්නේ පව් නෙමේ, පව් විතරක් නෙමෙයි, උපාදාන. උපාදාන ආපහු ඇවිදින් දුරු වෙන්න වෙනවා. නූපන්න කුසල් නූපදිනවා කියලා කියන්නේ ආපහු උපාදාන අලුතෙන් සිදු නොවෙන්න වෙනවා. එතකොට නූපන් කුසල් උපදිනවායි කියන එකේ තේරුම පින් සිද්ධ වෙනවා කියන එක නොවේයි, මගඵල නූපන් මගඵල ලැබෙනවා. උපන් කුසල් වැඩි දියුණුවා කියන එකේ තේරුම මගඵල පිළිවෙලෙන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි අරිහත් දක්වා අන් නූපන් උපන් කුසල් වැඩි දියුණු වෙනවා. මේ සම්මා පටිපදාවේදී මොනවද කරන්න ඕන? තමන් අතින් සිදුන වරදක් නිසා තමන්ගේ චිත්ත අභ්‍යන්තරය තුළ තමන්ට දුක් ගෙනත් දෙන්න හේතු කොටසක් සැඟවී පවතිනවා. ඒවා නම් කරනු ලබනවා තණ්හානුසය වශයෙන්. නම් කරනු ලබනවා ලෝභ දේශ මොහ මූල වශයෙන්. බාහිරෙන් ගැටෙනකොට ඒ ස්වභාවය හිතට එනකොට සඳහන් කරනු ලබනවා uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං වශයෙන්.
මෙන්න මේ තුනේදී ඔබට මේ සම්මා පටිපදාව ගන්න වෙනවා. මතක තබා ගන්න. එහෙම නැති වෙලාවක ගන්න දෙයක් ඒක නෑ. ස්වාභාවික නිදහසේ ඉන්න අයිති වෙන්නේ. මෙන්න මේ තුනේදී ඔබ බුදුන් වහන්සේ වදාළ පරිදි සතිය පාවිච්චි කරන්නේ නැත්නම් පරණ පාරේම යමින් තවදුරටත් සසර හදන සමහර සූත්‍රවල සඳහන් කරනවා පටවියම වර්ධනය කරනවායි කියලා. ඒ කියන්නේ කයක්ම හදමින් සසර ඇවිදිනවායි කියන එකෙන් පෙන්වන්නේ. ඒ පාරේ යන්න වෙනවා. මේ මොහොත සසර හදන සසරේ විපාක දෙන්න හේතුවක් හදා අවසන් කරන එක මම දකින්නේ සම්මා පටිපදාව විදියට. මේ මොහොත සසරෙන් මිදෙන්න අවශ්‍ය හේතුවක් එකතු කරන එක. එහෙම නැත්නම් සසරින් මිදෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්න එක තමයි මාව දකින්නේ සම්මා පටිපදාව විදියට. එහිදී ඔබට විශේෂයෙන් අනුගමනය කරන්න ඕන කාරණාව මොකක්ද කියලා තේරුම් ගන්න. ඒ සිදු වෙන්නේ හැම විටම ඒ මොහොතට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගැටෙන කාරණේ මුල් කොටගෙන ඔබේ චිත්තය අභ්‍යන්තරයේ තිබී එළියට එන්නා වූ ත්‍රිවිධ විතර්කයේ ඔස්සේ. මේ ත්‍රිවිධ විතර්කය ඔබ පාලනය කළ බව සහ ඔබේ යොසු බව පිළිගත් බව ඔබ ධර්ම ශ්‍රවණයකට තේරුම් ගන්න. ඔබ ළඟ තිබුණේ බුදුන් වහන්සේ වදාළ පහන මාර්ගය වෙනුවට උන්වහන්සේ නොදාලා වූ අප්‍රහාණ මාර්ගයකට එකතු වෙන එක. ප්‍රහාණය නොවන. ඒක උන්වහන්සේ පාලියෙන් වදාරලා තියෙනවා අදිවාසේති කියලා. නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරොති නානභාවං ගමේති. අන්න ඒක මිත්‍යා පටිපදාවයි. මම ටික මේක මේ ගැවුරට අරන් ආවේ ඔබට ගෙනත් දුන්නේ. මෙන්න මේ මොහොතේදී මේ අදිවාසේති වෙනකොට නාදිවාසේති පාවිච්චි කරන්න. නප්පජහති වෙනකොට පජහති පාවිච්චි කරන්න. නවිනෝදේති වෙනකොට විනෝදේති පාවිච්චි කරන්න. බ්‍යන්ති කරෝති වෙනකොට බ්‍යන්ති කරෝති පාවිච්චි කරන්න. අනභාවං ගමේති වෙනකොට අනභාවං ගමේති පාවිච්චි කරන්නට ඔබ සතිමත් වෙන්න ඕනේ. අන්න එතකොට මොන සංඥාද ඔබ පාවිච්චි කරන්නේ? පහන සංඥා. ඒ කියන්නේ ඔබ සසර හදන්නේ නැහැ. මේ මොහොතේදී එන එක හඳුනාගෙන එන එකට එකතු නොවීමෙන් බැහැර කරනවා. මෙන්න මෙතන සිදුවෙන දෙයක් තමයි සුන්දරතම දෙයක් තමයි චිත්ත අභ්‍යන්තරයේ තියෙන දේවල් ඇවිදින් ඉවර වෙනවා. ඒවා ආවනම් අහකට යන්න ඕන අපි බාරගත්තේ නැත්නම්. ඒ වගේ මේ වගේ එල්ලිලා ගියේ නැත්නම් අනාගතේ හැදීමත් නතර වෙනවා. එවිට කුමක්ද සිදුවන්නේ? වර්තමාන මොහොතේ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොවෙමින් වර්තමාන මොහොත සසරට නොබැඳෙමින් අතීතයේ හිස් කරමින් අවසන් වෙනවා. එතකොට කුමක්ද ඒකට කියන්නේ? කාම විතර්ක යටතේදී හෝ ව්‍යාපාද විතර්ක යටතේදී හෝ විහිංසා විතර්ක යටතේදී මේ තුන ඔබ තුල හටගන්න මොහොතේදී නින්ද හැරුණ විට සිවුරියව්වේදී පංච ద్వාරයන් උදව් කොටගෙන දැන් මේ උපදින එකට තමයි කියන්නේ බාහිරින් ගැටෙනකොට චිත්තාභ්‍යන්තරයේ තිබී මුලා වෙන බැවින් මේ පංච උපාදානස්කන්ධය මෙම ඒ මොහොතට ආපු එක. අන්න දැන් ඔබ සාමාන්‍යයෙන් අනිත් අය සමග ජීවත් වුණාට මේ ස්කන්ධ පරිහරණය නැමැති තත්වයේ දකින ස්කන්ධ ලෝකයක් තුළ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඔබට සිසු පෘථග්ජනය කරන පාරේ යන්න බෑ. එය මිච්ඡා ප්‍රතිපදාව. ඒ කර්ම රැස් කිරීමේ ප්‍රතිපදාව. ඒ භව ගාමී ප්‍රතිපදාව. ඒ නිසා ඔබට දැන් භව නිරෝධ ගාමීත්වය සඳහා මේ මොහොත යොදන්න වෙනවා. ඒක ඉතින් තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනාවල අල්ලා නොගැනීමෙන් නොතැවුල අමඤ්ඤ මානෝ මුත්තෝ පාපි මතෝ අනුපාදී මානෝ මුත්තෝ පාපි මතෝ කියන පදවලින් විස්තර කරලා තිබෙන බව වසර 7-8ක් තිස්සේ අපි කියනවා. නමුත් ඒක වචනයක් වශයෙන් පාඩම් කරගන්න අය අපි මොකද කරන්න ඕනේ කියලා අදාළ තැනට සමීප නොෙමින් තවදුරටත් අපෙන් ප්‍රශ්න කරමින් ඉන්නවා. අනුගමනය කරමින් ඉන්න අයත් බොහෝ පිරිසක් ඉන්නවා. නමුත් තාමත් ප්‍රශ්න කරමින් ඉන්නවා. කරන්න ඕන මොකද්ද? කරන්න ඕන දේ තමයි වර්තමානයට ගැටෙනකොට අතීතේ උපදිනවා. අතීතේ තෙන්ට එනවා. ඒ දුක තිබෙන්නේ
ඒ කම්පණය තිබෙන්නේ තමන්ගේ අතීතය නිසා. තව සැරයක් ඕකට ඇලුනොත් ආයෙත් ඉස්සරහට තවලා ආයෙත් අතීතය වශයෙන් පස්සෙන් එන්න ගන්නවා. ඒ නිසා අපට මෙයට එකතු නොවීමෙන් බැහැර කරන්න පුළුවන් වෙනවා. අන්න නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති වර්තමාන මොහොතේ ක්‍රියාත්මක වෙනවා නම් වචනෙන් කියනවා නෙමෙයි ඊට අදාළ ක්‍රියාව. ඒ සම්මා පටිපදාවයි. දැන් එතකොට ස්කන්ධ පංචකය පංච උපාදානස්කන්ධේ නම් හට ගන්නවා. හටගත්තට ඒකට එකතු වෙලා අනාගත ඵල උපදින්න කර්ම සහ විපාක තියන්නේ නැතුවම පංච උපාදානස්කන්ධයට එකතු නොවීමෙන් පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම බවට පත් වෙනවා. එකතු වීමෙන් පංච උපාදානස්කන්ධය නිත්සුකාත්ම කොට ගන්නවා. එනිසා වර්තමාන මොහොත අතීතය සහ අනාගතය එකට සම්බන්ධ කරලා හදන අර එගොඩ මෙගොඩ සම්බන්ධ කරන පාලමක් හදනවා වගේ සසර සම්බන්ධ කරන මොහොත වශයෙන් තේරුම් අරගත්තුත් කෙනෙකුට මේ සසර සම්බන්ධ කරන මොහොතම අනාගතය හදන මොහොතම අනාගතයක් නොහදා ඉවර කරන්න පුළුවන් වෙනවා. වර්තමානයේ ආවා එකතු වුණේ නැත්නම් එයාට යන්න වෙනවා. අපි හදවතේ තැනක් දෙන්නේ නැහැ එයාට. දැන් මෙතනදී මොකද වෙන්නේ? මෙතනදී මොකද වෙන්නේ? උපන්න කුසල් කියන්නේ අර ආපු ඒවට. ඒවා දැන් දුරු වෙන්න වෙනවා. එකතු නොවීම තුළ නූපන්න කුසල් නූපදිනවා. දැන් සම්මා වායාමය නෙවෙයිද? දැන් කර්මක්ෂය කිරීමේ කර්මය නෙවෙයිද? දැන් පටිසෝතගාමී නෙවෙයිද? දැන් නාදිවාසීති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති නෙවෙයිද? අන්න අනුපස්සී විහෙරති කියනවා අවදි වූ තැන් පටන් නින්දට යනතුරු. නැවත නැවතත් මේක බලන්න සතිමත් වෙන්න ඕනේ. ඒක ජීවිතේ පුරුදු කරපු එකක් නෙවෙයි. පෘථග්ජන පුද්ගලයා කවදාවත් එහෙම සතියක් දිනු කලේ නැහැ. ඒ නිසා ඔහුට බුදුන් වහන්සේ ආරම්භක අභ්‍යාසයක් දීලා තියෙනවා. එතන ඉඳලා ඇවිදින් මෙන්න මේ මොහොතට මේ මෝඩකමට එකතු නොවීම සඳහා මේන් වෙන්වීම නැමැති කුසල චෛතසිකය එතෙන්ට එකතු කරන්න. අකුසලයෙන් වෙන්වීම සඳහා භාවිතා කරන්න පුළුවන් චෛතසිකයක් පවතිනවා. විරති කියලා සඳහන් කරනු ලබනවා. සද්දා කියලා පෙන්නනවා. සති කියලා පෙන්නනවා. ඒ විදිහට පැහැදිලි කරන ගානක් තියෙනවා. මෙන්න මේ ගති ලක්ෂණය ඇති කරගෙන දියුණු කරගෙන වැඩි දියුණු කරගන්න තරමට ඔබට අන්න ස්ත්‍රිය වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා දැන් තථාගතයන් වහන්සේ වදාළ සම්මා පටිපදාව ආරම්භ කරනවා. දැන් ඒ අය හැමෝම මොනගාමීද? පටිසෝතගාමී. බුදුවරු ලෝකෙට පහළ වෙලා ලෝකයා සඳහා පටිසෝතිගාමී ප්‍රතිපදාවක් හඳුන්වා දුන්නේ දුකටපත් වෙන්නද දුකින් මිදෙන්නද? දුකට හේතු අයින් කරන්න ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය ඒවයින් වැසී පවතිනා වූ සුන්දරතරම අඩවියක්. සුන්දරතර තැනක්. ලෝකේ ජීවත් වෙනකොට ලෝකෙත් එක්කලා කොක්ක දාගන්න නැතුව ඉන්න පුළුවන් අඩවියක් ඔබ තුල තිබී මතුවෙනවා. ඉස්සරත් තිබුණා නමුත් වැසී තිබුණා. මේ ස්වභාවය අත්විඳින පුද්ගලයාට අර රජ කෙනෙක් රජකම අතහැරලා ඇවිදින් ගහක් යට ඉඳගෙන අහෝසුකම් කිව්වා වගේ මා කියන ආකාරයට නම් තද හිසරතේ හොඳවීමමයි දුකින් මිදීම. හිසරතේ නම් දුක නැති එකමයි සැප කියලා කියනවා වගේ මේ දැවෙන්නේ නැති එක රාග දේශ මොහ ගින්න දැවෙන්නේ නැති එකේම පවතින සුඛය. ඒකේ මමත්වෙන් ගැනීමක් නැති බැවින් අවේදිත කියලා කතා කරන නමුත් සුඛයක් නැත්තේ නැහැ. මතක තබා ගන්න. මෙන්න මේ මාර්ගය ගන්න එක තමයි මේ සම්මා පටිපදාව කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ එනම් ස්ත්‍රියට හෝ පුරුෂයාට ගිහියාට හෝ පැවිද්දාට කියන ભેදකෙන්තරව සම්මා පටිපදාව වර්ණනා කරලා තියෙනවා. ඔබ මේ ප්‍රතිපදාව යනවා නම් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා නේද? තථාගතයන් වහන්සේ ගන්න උදේ පිළිගත්තා නේද? තථාගතයන් වහන්සේට ප්‍රතිපත්තියෙන් පුදන්නෙක් වෙලා තියෙනවා නේද? බලන්න. ආමිෂ පූජාවෙන් පුදන්නෝ තපතමටම පුදා ගනිති. ඒ කියන්නේ ඒකට විපාකයක් එනවා ඉස්සරහට. ඒක තමයි තමන්ට පුදා ගැනීම. ප්‍රතිපත්තියෙන් පුදන්නෝ තමන්ට විපාකයක් වෙනකොට බුදුන් වෙත යති. මෙන්න මේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොර උගන්වන්නා වූ මෙන්න මේ කාරණාව තේරුම් ගැනීම සඳහා
ඔබ මූලික අවධානය යොමු කරන්න ජීවිතයේ හැකිතාක් ඉක්මනින්. මේ කරුණ තේරුම් අරගැනීමම ඔබට ඔබේ ප්‍රමාදය සහ අප්‍රමාදය වැටහීමයි. අනතුරු ඔබට ප්‍රමාදය වළක්වාගෙන අප්‍රමාද විහරණයට පත් වෙන්න පුළුවන්. දැන් විහාත්ම වශයෙන් තථාගතයන් වහන්සේ වදාළ සම්මා පටිපදාවේ යන කෙනෙක් ඇඳුම වැදගත් නැහැ. සාමාන්‍යයෙන් ඔබ මානසික පුද්ගලයෙක් වේවි. ඒ වගේ යහපත් පුද්ගලයෙකුත් වේවි. ඒ වගේම වර්තමාන මොහොත ලෝකෙත් සමග ගැටුමක් ප්‍රශ්නයක් දුරදිග යන ගැටලුවක් එමත් නැත්නම් තවත් වාචනකින් කියනවා නම් කවුරුත් සමග කොක්කක් දාගන්න නැති කෙනෙක් වෙයි. ඒක තමයි මේ වර්තමාන සමාජයට ගැලපෙන පහළ ගණේ වචනයක ඉහළ ගණේ වචනයක් නෙවෙයි ඒක. නමුත් තේරෙන්න කියන්න ඕනනේ. අර සාමාන්‍යයෙන් හොරු කීවට තේරෙන්නේ නැහැ වර්තමානයේ පට්ට හොරු කිව්වම තමයි තේරෙන්නේ. අන්න ඒ වගේ වචන කලින් කාලට අලුත් වෙනවා. ඒ නිසා මෙන්න මෙහෙම ලබාගත් ජීවිතය තුළ තම තමන්ට අයිති යහපත් වගකීම් ඉටු කරගනිමින් ඇතුළතින් ගෙන යන්නා වූ වෙනත් ප්‍රතිපදාවක් තථාගතවරු පැහැදිලි කරලා තිබෙනවා. මෙන්න මේක තේරුම් ගැනීම ප්‍රතිපත්තිකාමී බෞද්ධයෙක් වීමේ ලක්ෂණයයි. මේක තේරුම් ගැනීම ඔබ තුළින් මායя පන්නා දැමීමේ මාර්ගයට ඔබ ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ ප්‍රතිඵල ඔබට පමණක් නොව මේ ලෝකේ දුක් ඇති කරන කාරණා අඩු වෙමින් ලෝකේ මිනිසුන්ට ජීවත් විය හැකි, සතුන්ට ජීවත් විය හැකි, පරිසරයේ වනසන්නේ නැති සාමයේ සමගිය සමාදානයේ රජයන් ආව තැනක් බවට පත් කරන්නට ඔබේ මේ සංසුන් මනස උදව් වෙනවා. ඔබට මේ සංසුන් මනසේ පවතිනා වූ සැනසීම දැක ගන්නට, ඒ කරා ළඟා වෙන්නට අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන් මේ සම්මා ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා රත්නපුර පල්ලේබැද්ද උඩගම පදිංචි ජී ජයවර්ධන මහතා සහ කේ පුංචිපෙනකේ මහත්මිය යන දෙමව්පියන් සමග දුමින්ද මදුසංක පුතණුවන් ගායත්‍රී මදුසිකා දියණිය සහ පැතුම් නිශාන්ත බෑණනුවන් ඇතුළු පවුලේ සෑම දෙනා විසින් සදහැබර දායකත්වය ලබා දී තිබෙනවා. අරමුණු අතර මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ මහා කුසලයෙන් 2022 ජනවාරි මාස 23 වන දිනට ජන්මදිනයේ දෙන්නා වූ දුමින්ද මනසංග පුතණුවන්ට සුබ උපන් දිනයක් සමග අනාගතයේ සැපවත් වෙන්නා වූ ත්‍රිරත්නයේ ආශිර්වාදය ලැබීමට හේතු වේවා කියලා වුන් ප්‍රාර්ථනා කරලා ලබනවා. ත්‍රිරත්නයේ ආශිර්වාදයේ බාහිරින් ලැබෙන්නේ නැහැ. Taman තේරුම් ගන්න ඕන. බාහිරින් කිවට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ජයවර්ධන මහතාගේ පරලෝසපත් දෙමව්පියන් වන ගමගේ පුංචි මහත්මයා පියාණන්ටත් වනසිංහ ආරච්චිගේ රම්මණිකේ මෑණියන්ටත් පුංචිවැණිකේ මහත්මියගේ පරලෝසපත් දෙමව්පියන් වන කපුගේ පුංචි මහත්මයා සහ ගල්ලෑල්ල ගම ඇතිගේ පුල්ලිහාමි මෑණියන්ටත් මෙම අවශ්‍ය නම් මෙම පිම අනුමෝදන් වේවා. භවගමන සැපවත් වී ඉක්මන් භවයකදී මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණ අවබෝධයෙන් උතුම් නිවන් මඟ හෙළි කර ගනිත්වා. ජයවර්ධන මහතාගේ සහෝදරියක් වන පරලෝසපත් මණිකේ විරසූරිය විශ්‍රාමික ගුරුමෑණියන්ටත් විශ්‍රාමික බැංකු නිලධාරී ගමගේ මුදියන්සේ සොයුරාටත් මේ පින් අත්පත්ව සංසාරික ජීවිත සැපවත්ව වහවහ නිවන් මඟ පූර්ණේ කරගන්නට අවශ්‍ය මංපිත් පෑදේවා. එසේම පින් බලාපොරොත්තු වන්නා වූ සංසාරගත ඥාතීන් වෙත්නම් අනුමෝදන් වුන්ගේ ජීවිත සුවපත් කරගනිත්වා. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ගායත්‍රී මදුසිකා දීනරිසිකා පැතුම් නිශාන්ත බෑණනුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස ආශිර්වාදයක් වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සච්චිර ජීවනය ලැබසේවා. සැලසේවා. ලක්වාසී ලෝකවාසී සියලු දෙනාම කායික වශයෙන් සුවපත් වෙත්වා. ලෝභ දේශ මොහ අයින් කරගෙන මානසික වශයෙන් සුවපත් වෙත්වා. නැත්නම් නිවනින් නිවෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබගේ අදාළ කටයුතු සියල්ල යහපත් කටයුතු සඵල වීමට අවශ්‍ය ආශිර්වාදයන් ලැබේවායි කියලා අපිත් සුභාශිංසනය කරනු ලබනවා. සබ්බිහිතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං